නිවන් මඟ විමසුම සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකාදස ධම්මා විරිය සම්බොජ්ජංගස්ස උප්පාදාය සංවත්තන්ති තී. සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි කොයි විදියකින් හරි උත්සාහ කරලා ජීවිතයේ ඊටාම නිවැරදි කඩයිමකට සකස් කරගත යුතු තියෙනවා. මේ ජීවිතය තේරුම් අරගන්න ඕනේ. මේ ජීවිතය තේරුම් අරගෙන සසර ජීවිතය සුවපත් කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල අපේ තුලින් උපද්දවා ගන්නට ඕනේ. එහෙම අපේ තුලින් අපේ ජීවිතය නිවැරදි කරගන්න මාර්ගය උපද්දවා ගත්තේ නැත්නම් අපිට කවදාක්වත් සංසාරික විමුක්තියකට පත් වෙන්න හම්බෙන්නේ නැහැ. සසර නිබඳ නිරතුරු පීඩාවට පත් වෙන ස්වරූපයෙන් සසර පීඩිතව තමයි ගෙවන්න වෙන්නේ. ඉතින් එවැනි පීඩනයකට පත් වෙලා ජීවිතය ජීවත් කරවන එක නෙවෙයි කළ යුතුව තියෙන්නේ. කළ යුතුව තියෙන දේ තමයි ජීවිතය සකස් කරගන්න ඕනේ. සසර ජීවිතය ඊ타ත්ම සුවපත් භාවයට පත් කරගන්න ඕනේ. ඉතින් මේ තත්වයන් අපේ පැත්තෙන් අපි ඊටාම සාධාරණ විග්‍රහයක් ඇතුව කෙරෙනවද කියලා දැනගෙන නෙකරන දේවල් තියෙනවා නම් ඒ නෙකරන දේවල් කෙරෙන විදිහට සකස් කරගන්න ඕනේ. අපේ මානසිකාරය නෙකරන දේවල් තියෙනවා නම් ඒ නෙකරන දේවල් කෙරෙන විදිහට අපේ මනස ඊටාම නිවැරදි කරගත යුතු තියෙනවා. ඉතින් එහෙම පුළුවන්කමක් තියෙනවා නම් ඒ විදිහට නිවැරදි කරගන්න අපි හැම පැත්තකින්ම උත්සාහ කරලා කොයි විදිහකින් හරි අපේ ජීවිතය ඊ타ත්ම සුවදායක තත්ත්වයකට පත් වෙන්න ඕනේ. වැඩපිළිවෙල හදා ගන්න ඕනේ. ඉතින් ඒකට ජීවිතය දිහා නිවැරදිව එබිලා බලලා තමන්ගේ හිත දිහා හිත නිරවුල්ව අදාළ සිද්ධිය සිද්ධ වෙන හැටියට සකස් කරන්න ඕනේ. අදාළ සිද්ධිය සිද්ධ වෙන හැටියට හිත සකස් කරගන්න හිතේ ක්‍රියාකාරීත්වය හොඳට දැනගන්න ඕනේ. ඉතින් එහෙම අපිට මේක තනියම කරගන්න බැරි හින්දායි ශාස්ත්‍රයන් වහන්සේ නමකගේ මහා අනුකම්පාව අපිට ලැබිලා තියෙන්නේ. තුන් ලෝකයම අවබෝධ කරගෙන අපිට ජීවත් වෙන්න ඕන හැටියට ඒ තුන් ලෝකයේම පවත්වන වැඩපිළිවෙල නිවැරදි කරගන්න අපිට අවශ්‍ය කරන සකස් වීම අවශ්‍ය කරන ධර්මතා නිවැරදි වෙලා තියෙන නිවැරදිව භාවිතා කරන්න හැකියාව තියෙන්නේ ඔන්න ඔය ධර්මය ලැබිලා තියෙන වෙලාවක. මෙවැනි කාලයක තමයි අපිට අපේ ජීවිතය සකස් කරගන්න හැකි වෙලා තියෙන්නේ. ඉතින් ඒ මඟ පෙන්වීම තියෙන හින්දා. ඉතින් අපි චත්තාලිසාකාය භාවනාව හරි 40 ආකාර භාවනාව මහා චත්තාලිසාකාර භාවනාව පිළිබඳව බොහෝ දේවල් කතා කරා. එයින් පස්සේ අපි එතනින් ඇති කරගත්ත දැනුම සහ එතනින් ඇති කරගත්ත සිහිය නැවත නැවත මෙනෙහි කරලා තව ඉදිරියට අරන් යන්න මේ දින කීපයේ වීරියට සම්බන්ධ කාරණා සාකච්ඡා කළා. ඊයේ දවසේ හැරෙන්නට අපි වීරියට සම්බන්ධ දේවල් වීරිය වඩන පුද්ගලයෙක් තුළ තිබිය යුතු ගුණාංග වගේම වීරියට අදාළව වීරිය වඩන්න සුදුසු කාලයන් පිළිබඳව බොහෝ දේවල් සාකච්ඡා කරා. ඉතින් ඒත් එක්ක දැන් අපි දන්න කරුණු ටිකක් නමුත් ඊටාම ප්‍රබල ක්‍රියාත්මක භාවයට පත් කරලාද කියලා බලාගන්නත් එක්ක අපි අද නැවත මතක් කිරීමක් කරනවා. වීරිය වඩන්න අපි කියලා දීලා තියෙන ධර්මයේ තියෙන කාරණා 11 පිළිබඳව කෙටියෙන් නමුත් මේ නැවත මේ මතක් කිරීම කරනකොට බලන්න ඕන මගේ පැත්තෙන් මේවා භාවිතයේ තියෙනවද කියලා. මේ 11 මතක තියෙන්න ඕනේ.
මතක තියාගෙන වීරිය අඩු වෙනකොට මේ 11 ජීවිතේ භාවිතා කරන්න පටන් ගන්න ඕනේ. එහෙම නැත්නම් වීරියෙන් කටයුතු කරන්න බෑ. ජීවිතේ නිවැරදිව ජීවත් කරවන්නට උත්සාහ කරන කෙනෙක් විදිහට ඒක අපි ප්‍රබලව, ඊටා ප්‍රබලව හැම වෙලාවකම වගේ ඒ නිවැරදි වීරිය තමන්ගේ තුලින් උපද්දවා ගන්න කළ යුතු දේ නොකළ යුතු දේ දැනගෙන කළ යුතු දේ කරමින් නොකළ යුතු දේ නොකරමින් කටයුතු කරන්න ඕන. ඒ සඳහා වීරිය තියෙන්න ඕන. ඉතින් මේ වීරිය උපදවා ගන්න හේතු වෙන ධර්මතා මොනවද කියලා බලලා ඒ හේතු වෙන ධර්මතා අපේ තුලින් උපදවාගෙන මේ ජීවිතය සාර්ථක කරගන්නත් සසර ජීවිතය සූපත් කරගන්නත් විශාල වැඩ කටයුත්තක් අපේ පැත්තෙන් අපි සිද්ධ කළ යුතු තියෙනවා. ඒකෙන්ද මේ කාරණා ටික අපි බලමු. පළවෙනි එක තියෙන්නේ අපාය බය පච්චවෙක්කනතා කියන කාරණාව. ඉතින් ඒක අපි දන්නවා අපාය බය ඇති වෙන විදිහට මෙනෙහි කරන්න ඕන මේ ලෝකයේ තියෙන සැබෑ ස්වභාවයන්. අපි දකින දේවල් තියෙනවා, අපි අහලා තියෙන දේවල් තියෙනවා. සමහර අහලා තියෙන දේවල් දැකලා නැහැ. සමහර දැකලා තියෙන දේවල් තේරුම් අරන් නැහැ. ඉතින් ඒකින්ද දැකලා තියෙන දේවල් කාරණා සහිතව තේරුම් ගන්න ඕන. දැකලා නැති දේවල් අහගෙන හරි ඒවා කාරණා සහිතව තේරුම් ගන්න ඕන මේවා මොකද මේ වෙන්නේ කියලා. ඉතින් කයෙන් කරන වැරදි, වචනයෙන් කරන වැරදි, සිතෙන් කරන වැරදි නිසාවෙන් තමයි අපිට බොහෝ දුක් විඳින්න සිද්ධ වෙන්නේ. ඒ වගේ කරන වැරදි නිසාවෙන්. ඉතින් ඒ වැරදි අයින් කරගන්න හේතු වෙන්නේ ප්‍රතිඵලය පිළිබඳව, ප්‍රතිඵලයේ තියෙන දරුණුකම පිළිබඳව නැවත නැවත අපිට දැනගන්න, අපේ අවධානය යොමු කරගන්න පුළුවන් නම් මේ බාහිර පරිසරයට විතරක් ඒත් ප්‍රමාණවත්. බාහිර පරිසරයේ තියෙන තිරසංගත සත්වයින්, ඒ වගේ නොයෙකුත් ආකාරයේ දුක් ගැහැට තියෙන තැන්, සමහරට මනුස්සය වෙලා ඉපදිලා සමහර වෙලාවට ඒ අය විඳින්නා වූ අනන්ත ප්‍රමාණ දුක්, මේ වගේ බොහෝ දේවල් තියෙනවා අපිට දැනගන්න. එතකොට මේ දැනගන්න තියෙන දේවල් නැවත නැවත විමසා බැලීමෙන් අපිට පුළුවන්කම තියෙනවා ජීවිතය ඊටාම සාර්ථක තැනකට අපේ මානසිකත්වය සංවර්ධනය කරගන්න. හරිද? ඊටාම සාර්ථක තැනකට අපේ මානසිකත්වය සංවර්ධනය කරගන්න නම් වීරිය වැඩි වීම පිළිබඳව යම් කිසි ප්‍රබල අදහසක් ඇති වෙන්න ඕනේ. වීරිය වැඩි වීම පිළිබඳව ඊටාම ප්‍රබල අදහසක් අපිට ඇති වෙන්න ඕනේ. එහෙම අදහසකින් අපි නිබඳව කටයුතු කරන නිබඳව නිරතුරුව ඒ අදහස තමයි වීරිය වැඩි වෙන්න හේතු වෙන්නේ. ඉතින් මේ අදහස උපද්දවා ගන්න නම් මේ මෙනෙහි කිරීම කරනවා. මේ මෙනෙහි කිරීම අපි මේ කතා කරන මේ මෙනෙහි කිරීම කරනකොට වීරිය වැඩි වෙනවා. මේ මෙනෙහි කිරීම අඩු වෙනකොට වීරිය අඩු වෙනවා. මේ මෙනෙහි කිරීම කරද්දී වීරිය වැඩි වෙනවා. මේ මෙනෙහි කිරීම අඩු කරනකොට වීරිය අඩු වෙනවා. ඉතින් ඒක අත්දකින්න ඕනේ. තමන්ට වීරිය අඩු වෙනකොට වීරිය අඩු වෙන්න හේතුව තමන්ගේ මනසින් නැగిලා එන්න ඕනේ. දැනෙන්න ඕන මම මේ ටික කරන්නේ නැති හින්දානේ මේ වීරිය නැත්තේ. මම මේ ටික කරන්නේ නැති හින්දානේ මේ වීරිය නැත්තේ කියලා තමන්ට දැනෙන්න ඕනේ. ඉතින් අපාය බය ගැන අපි ආය කියන්න දෙයක් නැහැ. ඒ ගැන අපි ගොඩක් වෙලාවට මෙනෙහි කරන්න ඕන ආකාර කියලා තියෙනවා. නමුත් මම ගොඩක්ම කියන්නේ තමන්ට විශ්වාස නැත්තම්, විශ්වාසය කියන එකේ ගැටලුවක් තියෙනවා නම් තිරිසන් ලෝකය පිළිබඳව පේන්න තියෙන අපාය පිළිබඳව හොඳට හොයලා බලන්න. ඒක පැහැදිලිවම අපායක්ම තමයි. ඊ타ත්ම දුක් තියෙන, ඊ타ත්ම දුක්ඛිත තත්වයට පත් වෙන ස්වභාවයක් තියෙන පිරිසක් තමයි තිරිසන් සත්තු කියලා කියන්නේ. එයාලා හැම වෙලෙම එයාලගේ හැඟීම් බොහෝම වැඩි. එයාලට හැඟීම් ප්‍රබලයි, හොඳ නරක තේරෙන්නේ නැති මානසිකත්වයක් තමයි තියෙන්නේ. ඉතින් හරියට දුක් විඳින්න වෙලා තියෙනවා. කතා කරගන්න බෑ, යමක් ඉල්ල ගන්න බෑ. ඒකින්ද හරියට දුක් විඳින්න වෙලා තියෙනවා. ජීවිතේම කතා කරන්න පුළුවන් එක වචනයයි. ඉතින් තිරසංගත සත්තු ගැන අපි බොහෝ සාකච්ඡා කරලා තියෙනවා. ඒකින්ද ඒක මෙනෙහි කරන්න, දැනට මෙනෙහි කරන්නේ නැත්තම්, නිකං හරි බයක් ඇති වෙලා නැත්තම් මගේ මරණයෙන් මත්තේ මාව තිරිසන් සතා කියලා කියන හිරේ විලංගුවේ වැටේද? ඇයි කතා කරන්න නෑ, එයාට අවශ්‍ය විදිහට හැසිරෙන්න විදිහක් නෑ. එතකොට ඒ වගේ තද බල සමහරවල්ලාට බරපතල වැඩ සහිතව හරකෙක් වෙලා එහෙම ඉපදුනොත් එහෙනම් බරපතල වැඩ සහිතව. එතකොට ඒ කියන තැනට මාවපත් වෙයිද කියලා හැම වෙලේම තමන්ගේ පැත්තෙන් විමසා ඉන්න ඕනේ. කයෙන්, වචනයෙන්, සිතෙන් යම් වැරදි දේවල්
සිද්ධ වෙනකොට ඒ දේවල් නිසා මේ මට සසර ජීවිතේ විශාල දැන් මේ වෙලාවේ මාව පාලනය කර නොගැනීම සසර ජීවිතේ විශාල අභාග්‍ය සම්පන්න ඉරණමකට මාව පත්වෙන්න තියෙනවා පත්වෙන්න ඉඩ තියෙනවා කියන එක හැම වෙලේම දැනෙන්න ඕනේ. හැම වෙලේම මේ කරදරකාරී තත්වයෙන් අත මිදෙන්න හැම වෙලාවකම යම් කිසි ආකාරයක ප්‍රබල උත්සාහයක් ගන්න ඕනේ. ඉතින් ඒක තමයි අපි බලාපොරොත්තු වෙන తত্ত্বය අපාය ගැන මෙනෙහි කිරීමෙන් ඊටාම හොඳට ඊටත් වැඩිය ප්‍රබලව പ്രേත වස්තු විමාන වස්තු ආදී තියෙනවා දේවල් ගැන මෙනෙහි කරන්න ඕන. දේවදූත සූත්‍රය ආදී නිමි ජාතකය වගේ අපාය ගැන විස්තර සඳහන් කරලා තියෙන මූලාශ්‍ර හොයාගෙන ඒවා කියවන්න ඕන. අහගන්න ඕන. එහෙම වුණාට පස්සේ හැම පැත්තකින්ම ආවරණය වෙලා Tamanට නෙක්කම්ම නිස්ෘත හැඟීම් පහළ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක තමයි කරගන්න ඕනේ. කරලා බලන්න අපි දීර්ඝ වශයෙන් කතා කරන්නේ මේ කරුණු 11. ඊටාම කෙටියෙන් මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකින්ද අපාය බය පච්චවෙක්කනතා කියලා කියන්නේ තමන් කළ යුතු අනාගතයේදී අනාගත අභිවෘද්ධිය සඳහා කළ යුතුම දෙයක් තමයි අපාය බය පච්චවෙක්කනතා කියලා කියන්නේ අපාය ගැන නිබඳව නිරතුරුව මෙනෙහි කරලා තමන්ට ඒ සංසාරික ජීවිතයේ තියෙන භයානකම තේරුම් අරගෙන ඒකෙන් අත මිදෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල තමයි උතන තියෙන්නේ. එතකොට අපි මේ වීරිය වැඩෙන කාරණාවන් මේ විදිහට මෙනෙහි කරන්න ඕනේ කොපමණද කියලා අපිට දැනගන්න පුළුවන් හැකියාවක් තමන්ගේම තුලින් තියෙනුන හැම දෙයක්ම එහෙමයි. ඇයි මේවා කරන්නේ? දැන් ඇද්ද මේක ප්‍රමාණවත්ද? ඇත්තටම වීරිය සමතුලිත කරගන්න ඕනේ කියලා අපි හැම වෙලේම කතා කරලා තියෙනවා. නොසන්සුන් භාවයට යන්නේ නැති වෙන්න නැත්නම් නොසන්සුන් භාවයට ගියොත් අපිට මුකුත් කරගන්න බෑ. ඒ කියන්නේ හිත ඒකත්වයකටපත් කරගන්න බෑ. එහෙනම් වීරියයි තීන මිද්දයයි දෙක සමතුලිත කරගන්න ඕනේ. ඒ කියන්නේ වීරිය තීන මිද්ද ඇති වෙන්නේ නැති වෙන්න වීරිය වැඩි වෙනවා වගේම වීරියයි සමාධියයි දෙක. මොකද තීන මිද්ද වැඩි වෙන්න හේතුවක් වෙනවා සමාධිය. වීරිය නැතුව සමාධිය විතරක් වඩනොත් ඒකින්ද වීරියයි සමාධියයි දෙක සමතුලිත වෙන්න ඕනේ. ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි සමතුලිත වෙන්න ඕනේ. සිහිය ඔය ඉන්ද්‍රියන් ටික සමතුලිත වෙන්න ඕනේ කියලා අපි ඒවා සාකච්ඡා කරලා තියෙනවා. නමුත් හැම වෙලෙම අපිට දැනෙනවා නම් මාව උඩ පැත්තට තල්ලු කරනවා කියලා. බලය. ඒ කියන්නේ මේක සැඩ පහරක ගමන් කරනවා වගේනේ. සැඩ පහරක උඩ පැත්තට ගමන් කරන මට්ටමක තියෙනවා නම් උඩට යනවා නම් ඒ ඇති. තමන්ව පල්ලෙහාට ඇදෙන්නේ නැති මට්ටමකට තියෙන්න ඕනේ. ඒ කියන්නේ වැරද්දක් කෙරෙන එක නවත්තන විදිහට වැරද්දක් කෙරෙන්න හදනකොට දැන් අපාය බය පච්චවෙක්කනතා කිව්වහම ප්‍රාණඝාතයක් කරන්න මම සූදානම් වෙනකොටම මම මොකද කරන්න ඕනේ? ඒක මට මතක් වෙනවද කියලා බලන්න ඕනේ. දැන් අද මගේ අතින් ප්‍රාණඝාතයක් හෝ අදත්තාදානයක් හෝ කාමයේ වර්ධව හැසිරීමක් හෝ බොරු කීමක් හෝ කුමන හෝ ආකාරයක වැරද්දක් මගේ අතින් සිද්ධ වෙන්න යන්නේ නම් ඒ වෙලාවේ මම මොකද කරන්න ඕනේ? මේ ඒක උනා කියන්නකෝ. උනොත් හරි වෙන්න යනකොට හරි වෙන්න සූදානම් වෙනකොට මට අර මෙනෙහි කරලා තියෙන අපාය ගැන මතක් වෙනකොට කොහොමද මම දුක් විඳිද්දී? ඒක මතක් වෙලා ප්‍රබල වේගයක්. ඒක මතක් වෙනකොට එකපාරටම අයියෝ ඕවා වෙන එකක් නැහැ. නැත්නම් ඒක ඒ වෙලාවට බලා ගන්න දැන් ඉතින් මට මේ වැරද්ද නොකර බෑනේ කියලා වගේ වැරද්ද කරන පැත්තට ප්‍රබල හැඟීම තියෙනවා නම් මම වීරිය ගැන මෙනෙහි කරලා මදි. හරිද? එහෙම නැතුව මට මේක එකපාරටම වැරද්දක් කරන්න අපේ හිත අපිව පොළඹවනකොට අනිත් පැත්තෙන් අපේ හිතෙන්ම අපිට මේ වැරද්ද නොකර සිටිය යුතුයි කියලා යම්කිසි අදහසක් එන්න ඕනේ. ඒ අදහස ආවොත් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ ගැලවිලා මේ වැඩේ සම්පාදනය කරගන්න. හරිද? ඒ අදහස එන්න ඕනේ. ඒ අදහස ඇවිල්ලා විතරක් මදි. ඒ අදහස ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඉතින් ඔය ටික තමයි හැමදාම මතක් කරන් තියෙන්නේ. ඕක ක්‍රියාත්මක දැනට ඒක වෙන්නේ නැත්තේ මොකක්ද? සාමාන්‍ය පෙළ තත්වයේ ඉන්න කෙනෙකුට උසස් පෙළ චින්තනයක් එන්නේ නැහැ. අධ්‍යාපනයේදී අපි උදාහරණයක් විදිහට ගත්තොත් සාමාන්‍ය පෙළ මට්ටමට ඉගෙන ගන්න තියෙන කෙනෙකුට උසස් පෙළ මට්ටමේ චින්තනයක් එන්නේ නැහැ. ඒතකොට උසස් පෙළ මට්ටමේ චින්තනයක් Tamanට එන්න නම් උසස් පෙළ දක්වා ඉගෙන ගත්තොත් තමයි එන්නේ.
අන්න ඒ වගේමයි වැරද්දක් කරන්න හදනකොට පාපේ බය, පාපේ ලැජ්ජාව සහ බය කියනවා එන්නේ හරියට ඒවා මෙනෙහි කරපු අයට. එහෙම මෙනෙහි කරේ නැත්තම් ඒක එන්නේ නැහැ. ඉතින් ඒක හින්දා මෙනෙහි කරලා මදි නම් ඒත් එන්නේ නැහැ. ඉතින් ඒක හින්දා අපාය බය ගැන මෙනෙහි කිරීම කියන එක තිරිසංගත ජීවිත පිළිබඳව, එතකොට പ്രേත, අසුර ආදී තැන් පිළිබඳව, ඊළඟට නොයෙකුත් ආකාරයේ තව නිරය පිළිබඳව අර දේවදූත සූත්‍රය වගේ සූත්‍ර අරගෙන ඒකේ ගිනි දැල්වල පැහැෙන හැටි, යොදුන් 100ක් දිග පළල උස තැනක පල්ලෙහා පැත්තෙන් එන ගින්දර උඩින් පිට වෙලා තව යොදුන් 100ක් එහාට යනවා, උඩින් එන ඒවා යටින් ගිහිලා යොදුන් 100ක් යනවා, වම් පැත්ත දකුණු පැත්තේ බිත්තියේ වැදිලා යොදුන් 100ක් එහාට ගිනි දැල් යනවා. ඒ වගේ 6 පැත්තකින් ගිනි දැල් මතුවෙන සංවෘත වෙච්ච හරියට ලෝහ ආවරණයකින් ආවරණය වෙලා තියෙනවා වගේ තියෙන තැනක රැඳිලා පිච්චි පිච්චි ඉන්නවා, මස් පිච්චෙනවා, හම පිච්චෙනවා, කටු පිච්චෙනවා, කටු වලින් දුම් දානවා. කිසිම විදිහකින් වෙනසක් නැහැ, වෙනසක් වෙන්නේ නැති එක දිගට දුක් වේදනා තියෙන තැනක් කියලා මොහොතකට හිතන්නකො. මේ ඔය ඇඟේ මොන හරි අමාරුවක්, කකුල් අමාරුවක්, කොන්දේ අමාරුවක්, දතේ අමාරුවක් මේ වගේ දේවල් ආපුවාම චුට්ටක් හිතලා බලන්න ඒවා කොච්චර අමාරුද කියලා අයින් වෙනකන් ඒ රිදෙන්න ගත්තාම. කොහේ හරි තැනක් චූටියට පිච්චුනොත් ඒ මෙනෙහි කිරීම බොහොම හොඳට කරන්න ඕනේ. එක ගිනි කූරක තියෙන වෙඩි බෙහෙත් ටිකකට අපේ අත එක පුංචි පිච්චිල්ලක් පිච්චුනොත් එක තැනක් කොච්චර අමාරුද? මුළු సంతානෙ මුළු ශරීරයම එක දිගට පිච්චෙනවා නම් වෙනසක් වෙන්නේ නැතුව ඒ වේදනාවේ කොහොම දුක් විඳින්න වෙනවද? ඇඟ කිලිපොලා නිමි ජාතකයේ සඳහන් වෙන්නේ ඒ නිමි රජ්ජුරුවන් අපාය පෙන්නපුවාම ඒවා ඒ වේදනා දරුණු කටුක තීව්‍ර වේදනා ඇඟ කිලිපොලා යන දැක්කොත් කෙනෙකුට කලන්තේ දාන ආකාරයේ වේදනාවල් දුක් විඳින තැනක් තමයි අපාය. තමන්ගේ පව් කරන පව් ගෙවන ආකාරය තමයි ඒ. ඉතින් ඒකින්ද පව් නොකරගෙන ඉන්න ඕන, පව් කරන්න බය වෙන්න ඕන. කිසිම වැඩක් නැති දෙයක් පව් කරනවා කියන්නේ පොලි 10 ගුණයක පොලියක් එක්ක සාමාන්‍ය පොලියට වැඩිය 100 ගුණයක 10000 ගුණයක පොලියක් එක්ක ණයක් ගන්නවා වගේ තමයි. ඉතින් ගෙවන්නකො දැන්. ඒ වගේ මේ කරන කියන දේවල් වල තියෙන විපාකයන් මිනිසුන්ට දැනගන්න ඕන. ඒවා ඉතින් දැන් කියනවා කට්ටිය කියනවා කෝ දැන් ඔය බණ කියනවා හරියන්නේ නැහැ නේ කියලා. ඒක තමයි වැඩේ. බණ කියනවා හරියන්නේ නැත්තේ ඇයි? බණ කියනවා කොච්චර කිව්වත් ඒ කියන අයට යම්කිසි ආකාරයකින් කිසි හැඟීමක් උපද්දවන්න අවශ්‍ය කරන මෙනෙහි කිරීම කරන්න නැති හින්දා. ඒකද පරයන්කයක ඉඳගෙන අපාය ගැන මෙනෙහි කරා කියලා ප්‍රශ්නයක් නැහැ. හරි. දෙවෙනි කාරණාව ආනිසංස දස්සාවිතා කියලා කියන්නේ වීරිය අනුසස්, වීරියේ තියෙන ආනිසංස, වීරිය වැඩිීමේ තියෙන ආනිසංස දැකීම, වීරිය වැඩිම වගේම ධර්මය අවබෝධ කිරීමේ තියෙන ආනිසංස වාරයන්. ඒ කියන්නේ මේක දැන් මාව නිකන් එක තැන තියලා වගේ. හිතන්න මාව යම්කිසි තැනක අපි හිතමු දරුණු මිනිමරු කිඹුලෝ ඉන්න ලොකු වලක් තියෙනවා. හරිද? මේ වලේ ගැට්ටක මාව හිර වෙලා. හරිද? මාව පල්ලෙහාට ලිස්සනවා දැන්. ඉතින් ඒ වගේ වෙලාවක මට කර කියා ගන්න දෙයක් නැතුව මේ මිනිමරු කිඹුලෝ ඉන්න තව දරුණු සත්තු ඉන්න තැනකට මාව වැටෙන්න යනවා. වැටෙන්න යනකොට හදිසියෙම මාව කවුරුන් හෝ කෙනෙක් හදිසියෙම මාව බේර ගන්නවා කියලා හිතන්නකෝ. හදිසියෙම මාව බේර ගන්නවා. ඉතින් අන්න එහෙම වුණොත් ඒ බේර ගන්න කෙනා පිළිබඳව මට කොයි තරම් නම් වටිනාකමක් දැනෙනවද? අන්න ඒ වගේ තමයි වීරිය වර්ධනය වුණොත් පාපයට මාව යන්න හදනකොට අර මිනිමරු කිඹුලෝ ඉන්න වල හොඳයි. ඒකට වැටුනොත් එක සැරයක් මාව මරණයට පත්වේවි. එක වතාවක් මාව ගැටලුකාරී තත්වයකට පත් වෙන්නේ එක සැරයයි. හැබැයි මේ ප්‍රාණඝාත, අදත්තාදාන, කයෙන් කරන වැරදි, වචනයෙන් කරන වැරදි, සිතෙන් කරන වැරදි කියන මේ දේවල් සිද්ධ වුණාම එහෙම නෙවෙයි. ඒ දේවල් සිද්ධ වුණාම අර වගේ දසදහස් ගුණයක දුක් විඳින්න වෙනවා. ඉතින් ඒක හින්දා
ඒ වෙලාවේදී වැරද්ද කරන්න යන වෙලාවේදී මගේම පිහිටට ඉන්නේ මගේ පැත්තෙන් තියෙන අකුසලය යට කරගන්න අකුසලයේ ක්‍රියාත්මක වෙන්න නොදී මගේම හිතෙන් උපරිම වශයෙන් නැగిලා එන ශක්තිය තමයි වීරිය කියලා කියන්නේ. තියෙන අකුසල් නැති කරගන්න නැති අකුසල් ඇති වෙන්න දෙන එක නවත්තන්න. ඔය තියෙන්නේ නේද? නැති අකුසල් ඇති වෙන්න දෙන එක නවත්තනවා කියලා කියන්නේ මේ හිතෙන්ම මොකද කරන්නේ? දැන් ගොඩාක් දරුවෝ ඉන්නවා තරුණ දරුවෝ කවදාවත් සුරාපානය කරලා නැහැ. ඉතින් ඔන්න දැන් අනිත් කට්ටිය සුරාපානය කරලා බලනකොට මේක පිළිබඳව ඉතින් ලොකු අදහසක් ඇති වෙනවා සමහර අයට මේ මාත් මේක කරලා බලන්න ඕනේ කියලා. ඉතින් එක් වතාවක් මේක කරන්න උත්සාහ කරනකොට හුඟක් අය අපිට කියලා තියෙන්නේ පළවෙනි වතාවේදී මම කොච්චර අමාරුවෙන්ද මේ වැඩේ කරේ කියලා දන්නේ මම කියලා. එතකොට නමුත් පසුව මේක ඊටාම පහසුවෙන් සිද්ධ කරන ස්වභාවයක් තියෙනවා. ඉතින් එතෙන්ට මේ පළවෙනි වතාවේදී නැති අකුසලය ඇති වෙනකොට තමන්ගේ පැත්තෙන් වීරිය තිබුණා නම් ඔහේ ඇදිලා පල්ලෙහාටම යන්නේ නැතුව තමන්ගේ පැත්තෙන් වීරිය තිබුණා නම් මම මෙන්න මෙතෙන්ට යන්න ඕනේ කියලා මෙන්න මෙතෙන්ට පත් වෙන්න ඕනේ කියලා වීරිය තිබුණා නම් ඔන්න බලන්න සිද්ධ වෙන දේ එහෙම වුණා නම් මොකද වෙන්නේ අපිට අනිවාර්යයෙන්ම ඒ තැනැත්තා ඒ වැරද්දට සංසාරගතව ලොකු විපාකයන් ගෙවන්න වෙන අපාය ආදී තැන්වල උපදින්න වෙන තැන්වලට අනිවාර්යයෙන්ම යන්න වෙනවා. හරිද? අනිවාර්යයෙන්ම යන්න වෙනවා. එතකොට මේ සිද්ධ වෙන ගැටලුව තේරුම් ගන්න ඕනේ. ඒක තමයි අපේ පැත්තෙන් තියෙන ලොකුම ගැටලුව. මේ වීරිය තිබ්බා නම් මට මේක වෙන්නේ නැහැ කියලා මතක් වෙන්නේ නැහැ. අන්න ඒක මතක් වෙන විදිහට අපේ මනස හැදෙන්න ඕනේ. ඒක තමයි වීරිය අනුසස් දන්නවා කියලා කියන්නේ. වීරිය අනුසස් දන්නවා. තමන් ළඟ ඉන්න හොඳම කෙනෙක් නැති වුණාම අපිට අනේ එයා හිටියානම් අද මෙහෙම වෙන්නේ නැහනේ කියලා හිතෙන්නේ. අන්න ඒ වගේ අපේ මනසේම ක්‍රියාත්මක භාවයට එන්නේ නැති වීරය අපි උපදවා ගන්න ලොකු උත්සාහයක් දරන්න ඕනේ. එතකොට එහෙම තමයි අපි වීරිය සම්පාදනය කරගන්න ඕනේ. ඊළඟට අකුසලය කියන එකත් වගේම තමයි මේ අපි භාවනාවල් කරනවා සිල් රකින්නවා ඒවත් එක්ක කුසල් ඇති වෙනවා. ඒතකොට මේ කුසලයේ තියෙන අඩුපාඩුවක් තිබුණා නම් මට මේක කරන්න හම්බෙන්නේ නැහැ. හරිද? කුසලයේ අඩුපාඩුවක් නැති වෙන විදිහට මම හැම වෙලාවකම උත්සාහයක් ගන්න ඕනේ. කුසලයේ අඩුපාඩුවක් නැති වෙන විදිහට. එතකොට ඒ කුසලය වර්ධනය කරන්න මට බාධා කරන සිතුවිලි වලට ඉඩ නොදී මාව නිකන් උඩට ඇදලා දාන නැති කුසල් ඇති කරගන්න හැම වෙලේම මේක කරන්න මේක කරොත් මෙහෙම වෙනවා කියලා මගේ හිතෙන්ම එන වේගයක් තියෙනවා නම් අන්න ඒ අනුසස් දන්න හින්දා. ඉතින් මේ වීරිය ගැන අපිට තියෙන්න ඕන අදහසක් තියෙන්න ඕනේ. හරියට මෙන්න මේ වගේ එක තැනක් අපි පිරිසිදු කරන්න ලෑස්ති වෙලා. තැනක් අපිට පිරිසිදුව පවත්වා ගන්න ඕන වෙලා මම මේකට කට්ටියක් පත් කරලා ඉන්නවා. ලොකු පරිසරයක් කියලා කියන්නකො. කට්ටියක් පත් කරලා ඉන්න අපිරිසිදු තැනක් මෙතන. අපිරිසිදු තැනක් පිරිසිදු කරන්න එක පිරිසක් ලහි ලහියේ වැඩ කරන මොකක්ද? තියෙන අපිරිසිදු දේවල් අයින් කරන්න. හරිද? එතකොට තව පිරිසක් මේකේ ලහි ලහියේ සූදානම් වෙලා ඉන්නවා කිසිමම අලුතෙන් අපිරිසිදු දෙයක් දාන්න නැති වෙන්න. තව පිරිසක් මේක පිරිසිදු දේවල් වලින් පුරවන්න උත්සාහ කරන අතර වාරේ තව පිරිසක් මේකේ මේ වෙනකොට තියෙන පිරිසිදු දේවල් ටික රැක ගන්න උත්සාහ කරනවා. එතකොට ඒ විදිහට තමයි එතන පිරිසිදු දේවල් වලින් පුරවාගෙන වාසය කරන්න පුළුවන් වෙන්නේ. අපි හිතමුකෝ ඔය මිනිසුන් කියලා අපි හිතමු තැනක ඉන්න දුස්සීල මිනිසු නැත්තම් නරක අය හොඳ අය ඉන්නවා. ඉතින් ඉක්මනට මේකේ හොඳ අයගෙන් පුරවා ගන්න උවමනාවක් තියෙනවා නම් එහෙම තමයි කටයුතු කරන්නේ. මේ හතර ගොල්ල එකිනෙකා පරයා යන්න උත්සාහ කරනවා වගේ හරියට නිකන් එක්කෙනාට එක්කෙනා ඒ පිරිසට මේ කෘත්‍යයන් හතර අපේ හිතේ නිකන් ඉපිලි. හරිද?
හොඳට මේ ධර්මයේ තියෙන ආනිසංසය ධර්ම අවබෝධයේ තියෙන ආනිසංසය දැනිච්ච අය මේ දැන් අපි ඔකට තව උදාහරණයක් අධ්‍යාපනය ගැන අපි හිතමුකෝ ළමයෙකුට මහා පුදුම විදිහට යම් කිසි ඉලක්කයකට යා යුතුව තියෙනවා අධ්‍යාපනය. ඉතින් එයා තියෙන දේවල් මතක තියාගන්න සහ අමතක වෙන්න දෙන්නේ නැතුව තියෙන දේවල් මතක තියාගන්න හදනවා. නැති දේවල් එකතු කරගන්න හදනවා. ඒ වගේ වේගෙන් ඒ හිත වේගෙන් හැම වෙලේම එකිනෙකා ඒ කෘත්‍ය හතර එකිනෙකා පරයායමින් සිද්ධ වෙන්න ඕනේ. සතර සම්‍යක් ප්‍රධාන වීරිය කියලා කියන එක කෘත්‍ය හතර එකිනෙකා පරයායමින් සිද්ධ වෙන්නෙම ඔය මේ කාරණා 11 කරගෙන යනකොට තමයි ඒක සිද්ධ වෙන්නේ. ඉතින් ඒකින්ද මේකේ ආනිසංස දැක ගන්න ඕනේ. ඒ ආනිසංස දැකීමෙන් ඇත්තටම පැහැදිලිවම පුළුවන් වෙනවා. ඉතින් ආනිසංස මෙනෙහි කරන්න වීරිය කියන එක මගේ හිතේ ඉපදිය යුතුව තියෙන ධර්මතාවයක්. ඉපදිය යුතුව තියෙන ධර්මතාවයක් කියන එක දැඩිව හිතන්න හැම වෙලෙම පිරික්සන්න సంతානයේ තියෙන වීරය දැනට තියෙනවාද? ඒ වීරිය තියෙන ප්‍රමාණය ඇද්ද? ඒ විදිහට අපි හිතන්න ඕනේ. ඒ විදිහට හිතලා මේ ලොකු උත්සාහයක් ගන්න ඕනේ නැති වීරිය ඇති කරගන්න හැම වෙලෙම හිත පෙළඹෙන්න ඕනේ. හිතෙන් තදින් හිත කියන්න ඕන අපිට වීරිය වඩන්න කියලා. ඉතින් එහෙම තියෙනවද කියලා බලන්න පොඩ්ඩක් මේ ඊයේ පෙරේද දවස් කීපය ගැන මෙනෙහි කරලා බලන්න වැරද්දක් තමන්ගේ අතින් සිද්ධ වෙන්න ඇති. එතකොට ඒ වැරද්ද නවත්ත ගන්න අඩුම ගානේ අලසකම පවා අලසකම කියන්නේ ලොකු අකුසලයක්නේ. ඒක නවත්ත ගන්න තමන්ගේ පැත්තෙන් මොකක් හරි තද බල මෙහෙයුමක් තිබුණාද තමන්ගේ හිතේ කියලා බලන්න. තද බල තල්ලුවක් තිබ්බද කියලා හිතලා බලන්න. එහෙම නැති වුණා නම් ඒක බරපතල ගැටලුවක්. හරි. ඒක බරපතල ගැටලුවක්. ඒක එහෙම නොවුණා නම් ලොකු ප්‍රශ්නයක්. ඉතින් මේ ප්‍රශ්නය තමන්ගේ පැත්තෙන් විසඳා ගන්න ඕනේ. හැම වෙලාවකම හැම නිමේෂයකම තමන්ගේ පැත්තෙන් මේ ප්‍රශ්නය විසඳා ගන්න ඕනේ. එහෙම නැත්තම් කවදාකවත් අපිට අපේ ජීවිතය නිවැරදි කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් හදාගන්න බෑ. මේවා මෙනෙහි කරලා මේ දේ තිබ්බොත් මේ දේ වෙනවා, මේ දේ තිබ්බොත් මේ දේ වෙනවා කියලා අපි දැනගෙන තියාගන්න ඕනේනේ. එහෙමනේ වෙන්නේ. හරි. එහෙමයි වෙන්නේ. මේ දේ තිබ්බොත් මේ දේ වෙනවා. මේ දේ තිබ්බොත් මේ දේ වෙනවා. ඉතින් එහෙම අපි දැනගෙන තමයි කටයුතු කරන්න ඕනේ. එහෙම නැත්තම් කොයි දේ තිබ්බොත් කොයි දේ වෙන්නේ කියලා දන්නේ නැත්තම් ඉතින් එතකොට හරි මෙනෙහි කිරීම කරොත් මේ කියන මෙනෙහි කිරීම කරොත් වීරිය කියන එක ඇති වෙනවා. වීරිය කියන එක ඇති වෙන්නේ නැහැ මේ මෙනෙහි කිරීම කරේ නැත්තම්. ඒකද මේ අදාළ මෙනෙහි කිරීම කරන්න ඕනේ. ඒ වගේම තුන්වෙනි කාරණාව බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ගමන විති පච්චේකනතා කියලා කියන්නේ 15 චරණ ධර්මයන්. මම හිතන්නේ අපි ඒවා පිළිබඳව සාකච්ඡා කළ යුතු තියෙන වෙලාවක මොනවද කියලා විද්‍යාචරණ කියලා කියන අපි මේ විද්‍යාව සඳහා යා යුතු ගමන උන්වහන්සේලා ආපු ගමන ගැන මෙනෙහි කරන්න ඕනේ. ඒක හරීම පුදුමාකාර ප්‍රීතියක් පුදුමාකාර මහා පුදුම හැඟීමක් හිතේ උපදවන සංසාරික ජීවිතයේ කෙනෙකුට ළඟා වෙන්න දැන් රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ සරියුත් මහ රහතන් වහන්සේගේ අතීත කතා ප්‍රවෘත්ති තියෙනවා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ආපු ගමන, යසෝදරා දේවිය ආපු ගමන. එතකොට ඒවැය තියෙන අතහැරීම් මේ සිද්ධි විශේෂයෙන් මහා බෝධිසත්වයන්න් වහන්සේ විදිහට ජාතක කතා පොත අපි කියවනකොට අපිට හම්බ වෙනවා එකත් එක්ක අනිත් චරිත කරන කැපකිරීම ඒත් එක්ක එන්න මහා බෝධිසත්වයන් වහන්සේත් සමග එන ගමනේදී අනිත්ුත් චරිත කරන කැපකිරීම අපිට හොඳට මතක තියෙනවා ජාතක කතා පොත්වල ඒ තියෙන අතීතයේ ගමන් මඟ. ඉතින් ඒකෙදී එක පාරමිතාවන් සම්පූර්ණ කරද්දී කරපු කැපකිරීම ඉතින් ඒවා අහලා බෑ ඒ උත්තම චරිත පිළිබඳ ඒ උත්තම චරිත බිහි වෙන්න මහා බෝධිසත්වයන් වහන්සේ විදිහට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා අපි මේ කතා කරන්න පුළුවන් මහා උත්තමයේ නිර්මාණයක් සිද්ධ වෙන්න තුන් ලෝකයක් අවබෝධ කරගත්ත මහා ගුණයන්ගෙන් යුක්ත උත්තම රත්නයක් බිහි වෙන්න කරපු කැපකිරීම මන් මේ හුදකලා නිවනෙන් පළක් නැත අන් අයවත් නිවාගෙන මම නිවෙනවාය කියලා දැඩි ඊටාම දැඩි කාරණාවක් මුල් කරගෙන ඒ ආපු ගමන පිළිබඳව අපි ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕනේ.
එතකොට අපිට තේරෙනවා ඒක කොච්චර කැපකිරීම සහිත කොච්චර වටිනවද කියලා. ඒකෙන් 10න් පංගුවක් 100න් පංගුවක් කියන්නේ දසදහයෙන් පංගුවක් එක මාත්‍රයක් අපිට වර්ධනය කරගන්න පුළුවන්ද කියලා එවැනි උත්තමයන් වහන්සේලාගේ කැපකිරීමෙන් අඩුම ගානේ ලක්ෂයෙන් පංගුවක්වත් මට තියෙනවද කියලා බලන්න ඕනේ. එහෙම Tamanට පුළුවන්ද එහෙම කරගන්න? ඒ සඳහා මොනවා හරි හිතන්නවත් පුළුවන් තත්ත්වයක් තියෙනවද? සමහර තැන්වලදී වචනයක් දරා ගන්න බැරි වෙනකොට කාගේ හරි ක්‍රියාවක් දරා ගන්න බැරි වෙනකොට Tamanට නැති වෙන දේවල් පිළිබඳව මාත්‍රයක්වත් හිතාගන්න බැරි තත්ත්වයක් උදා වෙනකොට හරිද හිතලා බලන්න ඕනේ කොහොමද කෙරෙන්නේ කියලා. කොහොමද මේකේ කාරණාව සිද්ධ වෙන්නේ කියලා හිතලා බලන්න ඕනේ. ඉතින් මේ දේවල් පිළිබඳව අපි හොඳ අවබෝධයක් ඇති කරගන්න ඕන. වීරිය වර්ධනය කරගන්න ආකාරය පිළිබඳව එහෙම නැත්නම් අපිට අපේ ජීවිතය සාර්ථක කරගන්න බැරි වෙනවා. එහෙම සාර්ථක කරගන්නකොට ගන්න බැරි වුණොත් ලොකුම ගැටලුකාරී තත්ත්වය උදා වෙනවා. මෙනෙහි කර හදාගන්න එකට පුදුමාකාර අපිට ආස්වාද ජනක මෙනෙහි කිරීමක් වෙන්න ඕන මේ අතීත උත්තමයන් වහන්සේලාගේ චරණය. හරිද? ඒ ගමන විති, ඒ ගමන ආපු ආකාරය පිළිබඳව මෙනෙහි කිරීම ආශ්චර්යමත් ජනක දෙයක් වෙන්න ඕනේ. ඉතින් ඒවා මතක් වෙනකොට මුළු සර්වාංගයටම දැනෙන්න ඕන මෙයාලා කොහොමද මම මොනවද කරන්න කියලා. අන්න ඒ හැඟීම ඉපදුනාද කියලා බලන්න පොඩ්ඩක්. මේ කාරණා නැවත අපි මතක් කරන්නේ ඒකට. හරිද? මේ කාරණා 11 කොච්චර වටිනවද කියලා බලන්න. ඒවා නිකන් කටපාඩම් කරගන්න නම් නෙවෙයි කියලා මම ආය කියනවා. බලන්න මේ පහුගිය කාලේ මේ මෑත කාලේ තමන්ගේ ජීවිතය ගෙවනකොට භාවනා කරන්න ටිකක් බැරි වෙනකොට කම්මැලි හිතෙනකොට නැත්නම් වෙනත් කුසලයකදී කම්මැලිකමක් ඇති වෙනකොට කුසලයේ වර්ධනය කරගන්න මෙනෙහි කිරීම වලදී දැන් අපි කියවනේ නුවණ තියෙන තැනැත්තා මෙනෙහි කළ යුතු දේ දනි මෙනෙහි නොකළ යුතු දේ දනි මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරයි මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි නොකරයි කියලා. එතකොට ඒ විදිහට අපිට දැනුණද? හරිද? අපිට දැනුණද ඔය චත්තාලීසාකාර මහා භාවනාවේදී ඒ භාවනා කමඨහන් ටික අපි කතා කරලා මං කියවනේ පැයක් භාවනා කරන්න නැත්නම් පැයක් විතර નિરાයාසයෙන් කරන වැඩකදී මේක මෙනෙහි කරන්න ඒ වගේම භාවනා කරන්න කියලාත් කිව්වා. ගෝචර වෙන විදිහට භාවනාවට ගෝචර වෙන විදිහට යම්කිසි චර්යාවක් හදන්න පුරුදු පුහුණු කරන්න කියලා කිව්වා. එතකොට ඒව කරන්න ගියාම වීරිය අඩු වෙනකොට දැන් එක දවසක් අද නම් බෑ කියලා හිතෙනකොට නිකන්වත් මතක් වුණාද ඔය අතීතයේ උත්තම තත්වයට පත්වෙච්ච අයගේ ගමන ගැන ඒ පාරමිතා සම්පූර්ණ කරපු ආකාරයේදී කරපු කැපකිරීම ගැන නිකන්වත් මතක් වුණාද? අන්න ඒ මතකය අපි ඉස්සරහට තල්ලු කරන්න ඕනේ. එහෙම තල්ලු කරේ නැත්තම් මම ඒවා මෙනෙහි කරලා නැහැ. හරිද? 80 මහා ශ්‍රාවක චරිත ටික තියෙනවා. ඒ චරිත අරගෙන ඒවා මේ තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ඕනේ චරිත ලක්ෂණ. හරිද? ඉතින් ඒ තල්ලුව තමන්ගේ පැත්තට ගත්තේ නැත්තම් ඒ උත්තමයෝ කරපු මහා වීර ක්‍රියාවන් වලට ඇත්තටම අපි කරන සාධාරණයක් තමයි ඒ ලක්ෂණ අපේ පැත්තට ගන්න එක. ඇත්තටම අපි අපේ චරිතය හදන්න ඕනේ මෙන්න මෙහෙම. කවුරු හරි කෙනෙක් තමන්ගේ තාත්තා ඉතාමත්ම හොඳ තාත්තෙක් කියලා කියන්නකෝ, හොඳ යහපත් ගතිගුණ තියෙන තාත්තෙක් සමාජයේ බොහෝ දේවල් කරමින් මේ පියතුමා ජීවත් වෙනවා කියලා හිතන්න. හරිද? එතකොට මේ තාත්තාගේ අනුව යමින් තාත්තා නැති වුණා කියලා හිතන්නකෝ. ඒ අනුව යමින් හැදෙන පුතෙක් ඉන්නවා. මේ පුතා දැක්කහම තාත්තා කියනවා මේ පුතා දැක්කම අනිත් අය කියනවා තාත්තා ගැන මෙන්න මෙහෙම පුතා මෙහෙමනම් තාත්තා ගැන අපිට හිතා ගන්න පුළුවන් තාත්තා කොච්චර හොඳ ඇද්ද දරුවා මෙහෙමනම් කියලා. හරිද? ඔයා දැක්කහම ඔයාගේ ගතිගුණ දැක්කහම ඔයාගේ චර්යා ලක්ෂණ දැක්කහම අපිට මතක් වෙන්නේ තාත්තා කියලා. එතකොට අපි අපේ පින්වත්නි අපි ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. බෞද්ධ විදිහට. බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් විදිහට අපි ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. සාමාන්‍ය අයට දැනෙන්න ඕනේ මේ අය මෙහෙමනම් බුදුරජාණන් වහන්සේගේ කාලේ කොහොම තියෙන්න ඇද්ද?
එතකොට මේ අද මෙහෙමනම් මේ අයගේ මේ ක්‍රියාකලාපයන් මෙච්චර සාන්ත නම් බුදුරජාණන් වහන්සේ කොච්චර සාන්ත වෙන්න ඇද්ද? හරිද? මේ කට්ටිය මෙච්චර සුපටිපන්න නම් බුදුරජාණන් වහන්සේගේ ගුණයන් කොයිතරම්නම් වටිනා වෙන්න ඕනද? අනේ බුදු පියාණන් වහන්සේ කියලා ඒ බුදුහාමුදුරුව ගැන ශ්‍රද්ධාවක් ඇති වෙන්න. අනේ මේ උත්තමයෝ බිහි වෙන්නේ මේ කාලේ ඉන්න මේ ස්වාමින් වහන්සේලා බිහි වෙලා තියෙන බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ තාමත් කොච්චර සාන්තද, කොච්චර විනීතද, කොච්චර ධර්මදරද, කොච්චර විනයදරද කියලා ඇහෙනවා නම් අපේ පැත්තට අන්න අපි භික්ෂුන් වහන්සේලා විදිහට කල්පනා කරන්න ඕනේ. මං හින්දා බුදුරජාණන් වහන්සේ බැබලෙනවා, මගේ ශාස්ත්‍රයන් වහන්සේගේ ශාසනය බැබලෙන්ඩ මං හේතුවක් වෙලා තියෙනවා. ශාසනය බැබලෙනවා කියන්නේ කාටවත් ලකුණු ගන්නට නෙවෙයි පින්වත්, මේක බුදු පියාණන් වහන්සේගේ එකම අදිෂ්ඨානය. මේ ශාසනය කියන්නේ පණිවිඩය, බුදුහාමුදුරන්ගේ පණිවිඩය බැබලෙනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට කිසි අවශ්‍යතාවයක් නෙවෙයි. තවත් කෙනෙක් මේ ලෝකේ සැනසෙනවා කියන එකයි, තවත් කෙනෙක් නිවෙනවා කියන එකයි, තවත් කෙනෙකුට නිවෙන්න අවශ්‍ය කරන පැහැදීම ඇති වෙනවා කියන එකයි. ඉතින් ඒ භික්ෂුන් වහන්සේ විතරක් නෙවෙයි, අනිකුත් සියලුම උපාසක උපාසිකාවන්, භික්ෂුණී උපාසක උපාසිකාවන් කියන සිව්වණක් පිරිසේම චරිතය තුලින් බුදුරජාණන් වහන්සේ විද්‍යමාන වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේව මතක් වෙන්න ඕනේ. අනේ මේ උපාසකයත්ෝ මෙච්චර හොඳයි, එහෙනම් ඒ ශාස්ත්‍රයන් වහන්සේ කොච්චර හොඳ වෙන්න ඕනද කියලා අන් අය තුල මහා හැඟීමක් බෞද්ධයෝ කෙරෙහි ඇති වෙන්න ඕනේ. ඉතින් ඒක තියෙනවද කියලා බලන්න පොඩ්ඩක්. හරිද? ඒක තියෙනවද කියලා බලන්න තමන්ගේ පැත්තෙන් සහ මේ බෞද්ධ කියා ගන්නා ඇත්තන්ගේ තුල අන්න ඒවා තියෙනවද කියලා බලන්න ඕන. කාගේ නැතත් මගේ තුල ඇති කරගැනීමේ වගකීම මට තියෙනවා. නැත්නම් මම බුදුහාමුදුරුවන්ටත් ණයයි. හරිද? ඒ බෞද්ධ කියාගෙන අපිට වාසය කරන විශේෂයෙන් භික්ෂුන් වහන්සේ නමක් විදිහට සිව්පසය ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගෙන්. එතකොට බුදුරජාණන් වහන්සේ නිසාවෙන් ඒ සිව්පසයට ලොකු ණයගැති භාවයක් තියෙනවා. හරියට තමන්ගේ කාරණාවන් සිද්ධ කරගත්තේ නැත්නම්. ඒක තමයි ඊළඟ කාරණාව. ඊළඟට අපි හතරවෙනි කාරණාව විදිහට පිණ්ඩපාතය ගන්න. අපි දාන ගන්නකොට විශේෂයෙන් මේක භික්ෂුන් වහන්සේලාට අදාළ වෙන්නේ පිණ්ඩපාතයේ තියෙන ඒ ගැන ලොකු අදහසක්. මම මේ දානේ ටික ගන්නේ මං හම්බ කරලා නෙවෙයි. දැන් මම ඔය කියන්න තද බුදුරජාණන් වහන්සේගෙන් මට මේ දානේ ලැබෙන්නේ කියලා. විශේෂයෙන්ම ආහාර නැතුව ජීවත් වෙන්න බෑ. මගේ පිළිවෙත දැකලා මම බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල හික්මෙන්නට උත්සාහ කරන කෙනෙක් කියලා දැකලා මගේ තුල බොහෝ පින් රැස් වෙනවා කියලා දැකලා මට ඒ අයට අන් අයට යන්න බැරි ඉලක්කයකට මම ඇවිල්ලා තියෙනවා කියලා දැකලා මම පැවිද්දක් ලබාගෙන කියලා අනේ අපිටත් ඒ වගේ නිදහස් ජීවිතයක් ඇති කරගන්න වාසනාව නැහැනේ කියලා තේරිලා අන්න එහෙම තේරිලා මේ අනේ අපිට පිනක් සිද්ධ කරගන්න මේ උත්තමයන්න් වහන්සේලාට බුදු පියාණන් වහන්සේත් මෙනෙහි කරගෙන අපිට දාන ටිකක් දෙන්න තියෙනවා නම් කියලා ලොකු අදහසක් යම්කිසි කෙනෙකුට ඇති වෙනවා නම් ලොකු අදහසක් යම්කිසි කෙනෙකුට ඇති වෙනවා නම් අන්න ඒ අදහස ඇති වෙන කෙනෙක් අය තමයි මේ දාණය දෙන්නේ. එතකොට ඒකට මම ගැලපෙන්න ඕනේ කියලා Tamanට පිණ්ඩපාතය ගැන හිතලා වීරිය වර්ධනය කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔය භාවනා වැඩසටහන් වලට පොය වැඩසටහන් වලට ගිහි පින්නත් ඇත්තොත් එනවා. ඒ එනකොට ඒ අයටත් දන් දෙනවා මිනිස්සු. උදෑසන දාණය, දහවල් දාණය, ගිලම්පස දාණය සමහරට පොර අල්ල දෙන්නේ. එතකොට සමහර විට ගෙදර ගොඩාක් වැඩ තියෙද්දි, ගෙදර ගොඩක් වියදම් කරන්න දේවල් තියෙද්දි තමයි මේවා දෙන්නේ. අන්න එතකොට අන්න එදාට පුළුවන්කම තියෙනවා Tamanටත් ගිහි අයටත් මෙනෙහි කරන්න අද මම මේ ගන්න දාණයට මම ණය ගැති නිකන් ගිනි ගුලි වැළඳුවා වගේ, ගිනි වතුර බිව්වා වගේ මේ මං කිසිම ගුණයක් නැතුව ඇවිල්ලා උපදූප කතා කර ඉන්න හිත ඉඩ දෙන්නේ නැහැ. හරියට මේ පිණ්ඩපාතය ගැන ආහාරය ගැන මෙනෙහි කරා නම් කවුරු හරි දෙන දානය ගැන මෙනෙහි කරොත් හිත වැරද්දක් කරන්න ඉඩ දෙන්නේ නැහැ පින්නත්නේ. ඒ මොකද මේක මේ කොච්චර දුර්ලභද මට අනිත් අය දැන් ඔය සාමාන්‍යයෙන් ගත්තහම දානයක් අරගෙන යනකොට විශේෂයෙන් පන්සලට සහ වෙනත් තැන් වලට ඒ නිවෙස්වල සාමාන්‍ය කනවට වැඩිය ඉතාමත්ම හොඳ ප්‍රණීත ආහාර හොයාගෙන තමයි අරගෙන එන්නේ. එතකොට ඒ අරගෙන එන දානයන් ගැන
අපි හරියට ඒකට සුදුසු කෙනෙක් නොවුනොත් මහා පාපයන් සිද්ධ වෙනවා. ඒ ගැන මෙනෙහි කරපුවාම අපිට පුළුවන්කම තියෙනවා පහසුවෙන්ම ලොකු වීරයක් ඇති කරගන්න. හරිද? ලොකු වීරයක් ඇති කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතින් ඒක අපි බලාපොරොත්තු වෙන ප්‍රබල තත්ත්වයක්. ඊටාම ප්‍රබල තත්ත්වයක් තමයි අපිට ඇති කරගන්න පුළුවන් අති ප්‍රබල තත්ත්වයක් තමයි මේ පිණ්ඩපාතය ගැන පිණ්ඩපාත පචායනතා කියලා ඒකට සඳහන් කරන්නේ. ඉතින් ඒක අපි ඊටාමත්ම හොඳින් විශේෂයෙන් මේ පිණ්ඩපාතය දෙන අය විඳින දුක පිළිබඳව පිණ්ඩපාතය ලබා දෙන අය විඳින්නා වූ යම් කිසි ආකාරයක දුකක් තියෙනවා නම් ඒක කොච්චරනම් ප්‍රබලද කියලා මෙනෙහි කරන අතීත කතා ප්‍රවෘත්ති ගොඩ තියෙනවා ඒ පිළිබඳව එක එක්කෙනා දන් දෙන්න කරපු කැපකිරීම ගැන හිත ස්වාමීන් වහන්සේලා තමන්ගේ වීරිය වඩපු හැටි. ඉතින් අදත් ඒවා තමන්ට පුළුවන් ඒවා ගැන මෙනෙහි කරන්න තමන්ට ලැබෙන දේවල් ගැන මෙනෙහි කරන්න පුළුවන්. අනිත් එක මේක විශේෂයෙන්ම මේක බුදු පියාණන් වහන්සේම කෙරෙහි තියෙන ශ්‍රද්ධාව හේතුවෙන් තමයි මිනිසුන් මේවා සිද්ධ කරන්නේ කියන එක ගැන අපි දැඩි අදහසකින් හිතලා කටයුතු කරන්න ඕනේ. ඊළඟට දායජ්‍ය මහද්ද පච්චවේක්කනතා කියලා කියන්නේ ඊළඟ කාරණාව පස්වෙනි කාරණාව වෙන්නේ. ඉතින් එතනදිත් අපි මෙනෙහි කළ යුතු දේ ගැන බලන්න දැනිලා තියෙනවද කියලා තමන්ට ලැබිලා තියෙන උරුමයේ තමන්ට මේ වෙනකොට ලැබිලා තියෙන උරුමය මම ප්‍රයෝජන ගන්නවද කියලා. මේ වෙනකොට ලැබිලා තියෙන උරුමය කියලා කියන්නේ ඒක ලබා ගන්න යම් විදිහකින් අපි ලොකු පාරමිතාවක් පුරන්න ඕන. මොකද මනුස්ස ජීවිතයක් ලැබිලා බුද්ධෝත්පාද කාලයක ඉපදිලා ඒ ධර්මයේ ශ්‍රවණය වෙන්න කල්යාණ මිත්‍රයෝ ලැබෙන්න විතරක් නෙවෙයි ලැබිලා තියෙන ධර්මයේ තියෙන වටිනාකම. හරි ශාස්ත්‍රයන් වහන්සේ විතරක් නෙවෙයි ලැබිලා තියෙන ධර්මයේ තියෙන වටිනාකම පින්නත් ආය කියන්න දෙයක් නැහැ. තදින් හිතට දැනෙන්න ඕන හැම දෙයක්ම විසඳා ගැනීම සඳහා හේතු. හැම දෙයකටම හේතුව හැම දෙයක්ම විසඳා ගන්න ආකාරය ධර්මයේ ඊටාම පැහැදිලිව තියෙනවා. ඒකේ කිසිම අඩුවක් නැහැ. අපි ඒක ගවේෂණය කරොත් අපිට තේරෙනවා හැම ගැටලුවකටම විසඳුමක් තියෙනවා. හැම ගැටලුවකටම ඊටාම පැහැදිලිව විසඳුමක් ලබා ගන්න ආකාරය ගැන ඊටාම හොඳින් ධර්මයේ තුල සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒක අපේ පැත්තෙන් අපි ඊටාම ප්‍රබලව හිතලා බලලා ඊටා දැඩි වීරියකින් කටයුතු කරලා උරුම කරගත්ත දායාදේ රැක ගන්න ඕන. ඒක දැනෙන්න ඕනේ. කොයි වෙලාවක හරි මේ කම්මැලිකමක් ඇති වෙනකොට දවස් ගණන් පහු වෙනකොට මේ කෙලෙස් ධර්මයන් එක්ක රැඳි පහු වෙනකොට ඒ ලැබිච්ච උරුමය මම ආරක්ෂා කරගන්න කටයුතු කරාද කියලා දැනিলা තියෙනවද කියලා බලන්න. හරිද? එහෙම තමයි මේක බලාගන්නේ. මේ මෙනෙහි කිරීම කළා දැන් මේවා අපි උගන්වලා තියෙන කරුණුව ආයෙ මතක් කරන්නේ ළඟ මතක් කරනවා මම හුඟක් වෙලාවට මේ වගේ ගොඩාක් වැදගත් දේවල්. එතකොට මේක මම මෙනෙහි කරලා ඇද්ද කියලා තේරෙන්නේ මට හම්බෙච්ච දේ මගේ අතින් ගිලිහෙයිද? මේ එහෙම මතක් වෙලා තියෙනවද? හරි එහෙම මතක් වෙලා මාව නිකන් තල්ලු කරලා තියෙනවද? මගේ හිත තල්ලු කර මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. දැන් අපිට මොකක් හරි අවස්ථාවක් හම්බ වෙනවා අපි තුමුකෝ මොන හරි දෙයක් දිනා ගන්න අවස්ථාවක් හම්බ වෙනවා කියලා. මේක හම්බෙන්නේ දැන් ඔය කියන්නේ මාස 6ක් පමණයි මාස 2ක් පමණයි කියලා ඒක තරඟ තියෙන්නේ. ඒ කාලය තුල මෙන්න මේ දේ කරලා දුන්නොත් මේ වගේ තෑග්ගක් හම්බ වෙනවා කියලා. ඉතින් වේගෙන් ඒ කාලය තුල කරනවා ඒක. එතකොට අපේ හිතට දැනෙනවා ඉක්මනට මේ දිනේ පහුවෙන්න ඉස්සෙල්ලා මේක කරන්න ඕනේ කියලා එක ඔය විනෝද ජනක ඒ වගේම ව්‍යාපාරිකයෝ තමන්ගේ ව්‍යාපාර දියුණු කරගන්න එක උපක්‍රම යොදලා තියෙනවා. ඉතින් ඒ වගේ තැන්වලදීත් ඒක කාල රාමුවක් දෙනවා. මෙන්න මේ කාලය ඇතුළතයි කියලා. එන්න ඒ වෙලාවල් වලදී අපි හිතවල මේ වෙලාවේ මේක කරගත්තොත් කියලා අදහසක් එනවනේ. අන්න ඒ වගේ මේ ලැබිලා තියෙන මේ ජීවිතය ගැන අපිට එහෙම එක සැරයක් හරි දැනලා තියෙනවද? අපේ හිතවලට මේ කියන හැඟීම එක සැරයක් හරි දැනලා තියෙනවද? මේ අවස්ථාව ගිලිහෙන්න පෙර මගේ මරණය කියන්නේ හෙට උදේද කියන්න බෑ. අද රෑද කියන්න බෑ. හරිද?
එතකොට මේ අවස්ථාව ගිලිහෙන්ඩ පෙර මේ ලැබිලා තියෙන දායාදයෙන් උපරිමයක් කොට ප්‍රයෝජන ගන්න ඕනේ කියන හැඟීම ඇති වෙලා තියෙනවද කියලා බලන්න. එහෙම ඇති වෙලා තියෙනවා නම් හොඳයි. ඇති වෙලා නැත්තම් ඒ පැත්තෙන් ඒ අවශ්‍ය කරන වීරිය මගේ හිතේ උපද්දවන්න මම අවශ්‍ය කරන දේ කරලා නැහැ ඒකයි. ඒව කරපුවාම තමයි 11 පැත්තකින් මේ වීරියට තල්ලුවක් දෙනවා මේක. අපාය බය පච්ච වෙක්කනතා කියන තැන ඉඳන් මේ පටන් ගත්ත තැන ඉඳන්ම හරිද අපිට මේ වීරිය අනුසස් දැකීම මේ අපි කතා කරපු කාරණා පහම ගත්තොත් ඒ පහේදීම තල්ලුවක් දෙනවා. දැන් අපි 11ම කතා කරපුවාම ඒ 11ෙදිම අවශ්‍ය කරන තල්ලුව Tamanට ඇවිල්ලා තියනවද කියලා Tamanගේ පැත්තෙන් බලා ගන්න ඕනේ. ඒක තමයි විනිශ්චය. එහෙම අදාළ වැරදි හමුවේ සාමාන්‍ය ජීවිතයේ කරන වැරදි කරන්න පෙළඹෙන වැරදි හමුවේ මේ හැඟීම් ඇවිල්ලා Tamanව නවත්ත ගන්නවද යන්න නොදී නවත්ත ගන්නවද කියලා බලා ගන්න. එහෙම නොවෙනවා නම් මෙනෙහි කිරීම වල මදිකමක් තියෙනවා. ඉතින් ඒකින්ද දැඩි වීරයකින් මේවා කර කර බලන්න ඒ මානසිකත්වය සකස් වෙලා තියෙනවද කියලා අපි විමසලා බලමු. හෙට දිනයේදීත් මේ කාරණා කතා කරනවට වැඩි වටිනාකම තියෙන්නේ ඔන්න ඔය මානසිකත්වය තියෙනවද කියලා විමසා බැලීම තමන්ගේ තුල. විමසා බලලා ඒ අදාළ මානසිකත්වය සකස් කරගන්න ඕනේ. ඉතින් නිවසේ ඉඳලා ධර්මයේ ශ්‍රවණය කරපු අයට එවැනි මානසිකත්වයක් ඇති කරගන්න මඟ පෙන්වීමක් සිද්ධ වෙන්නේ ධර්මය ශ්‍රවණය කරන්න අවස්ථාවක් ලැබීමෙන්. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා ධර්මයේ ශ්‍රවණය කරපු අයට එවැනි උතුම් මානසිකත්වයක් ඇති කරගන්න ශක්තිය, ධෛර්යය, වීරිය, අදිෂ්ඨානයේ වාසනාව ලැබේවා කියලා. ඒ වගේම මේ ධර්මයේ ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන කල්යාණ මිත්‍ර දායකත්වයන් ලබා දුන්න ඇත්තන්ගේ ඒ කල්යාණ මිත්‍රත්වය තමයි Tamanට නිවසේ ඉඳලා මේ ධර්මයේ ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරලා දෙන්නේ. ඒ කල්යාණ මිත්‍රත්වයේ තියෙන වටිනාකම. ඉතින් අපි එයාලා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. නිවන් දකිනා ජාති දක්වා කිසියම් බාලයෙක්ගේ ඇසුරකටපත් වන්නට නම් එපා. කල්යාණ මිත්‍රයන් නිබඳව නිරතුරුව ලං වෙන්නට මේ සියලුම ධර්ම දානමය පුණ්‍ය කර්මය ඒ ඇත්තන්ට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ සියලු පින් අනුමෝදන් වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ පාදුක්ක උඩහමුල්ල අංක 111 දරන ලිපිනයේ පදිංචි චාමර සෙනරත් මහතා කියලා සඳහන් කරලා තියෙන 2018යි 12යි 4 වෙනි දින අප අතරින් වියෝ වූ පාදුක්ක උඩුමුල්ලේ විසූ ශ්‍රියා ගංගානි මාපටුන මහත්මිය සහ සියලුම මියගිය ඥාතීන්ට පින් අනුමෝදනා කරන්නටත් සුජීවත්ව සිටින සියලු ඥාති හිත මිත්‍රාදීන්ට ධර්ම අවබෝධයෙන් කෙලවර අමා මහ නිවන් සුවය ලැබීමටත් දේශකයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය කරගෙන යන ලබන ධර්ම ප්‍රචාරක කටයුතු සාර්ථක වී උන්වහන්සේලා පතන්නා බෝධියකින් සංසාර විමුක්තිය ලැබීම පිණිසත් ඒ වගේම විශේෂයෙන්ම ජයමග රූපවාහිනී ආයතනයේ ධර්ම කටයුතු සාර්ථක කර ගන්නට ඒ සියලුම කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කරන්නටත් ධර්ම දේශනාව ශ්‍රවණය කළ සියලුම පින්වතුන්ට වහවහ ධර්ම අවබෝධය ලැබීම පිණිසත් මේ පින හේතු වේවා කියන අරමුණෙන් තමයි චාමර මහතා මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරන්න. ඉතින් එතුමා බලාපොරොත්තු වෙන ආකාරයටම මේ පරිලෝකියා වූ සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. චාමර සෙනරත් මහතා ඇතුළු සුජීවත්ව වාසය කරන සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. ඒ වගේම හැම කෙනෙකුටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය සඳහාම මේ සීල පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. නිවන් මඟ විමසුම